දැන් අපි දන්නවා දිනපතා වේගයෙන් රුපියල කඩා වැටීමකට ලක් වී තිබෙනවා. ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය රුපියල් 170 ඉක්මවා යන අගයක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම විවිධ ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවමින් තිබෙනවා. මේ ආකාරයටම අපේ ආර්ථික ඉදිරියට ඇදගෙන ගියොත් මේ වසර අවසාන වන විට ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය රුපියල් 200 දක්වා ඉහළ යා හැකියයි කියන අනතුරක් තිබෙනවා. දැන් මේ රුපියල කඩා වැටීමේ වේගය සහ මේ අනතුර පිළිබඳව ආණ්ඩුවට කිසි දැක්මක් හෝ ඒ විසඳීම සඳහා වූ පිළියමක් නොමැති බව තමයි පෙන්වුම් කරමින් තිබෙන්නේ. මා දැක්ක පසුගියදා මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කළ තිබුණා රුපියල කඩා වැටීමට භාජනය වුණාට ඒක ආර්ථික අර්බුදයක් නෑ කියලා. ඒක මම හතරවීරි කතාවක්. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම ආර්ථික අර්බුදයක් නොවන්නේ කෙසේද කියලා මුදල් අමාත්‍යවරයා රටට ප්‍රකාශ කළ යුතු තිබෙනවා. මොකද ආර්ථිකයේ එක ශේෂ්ත්‍රයක ඇතිවෙන අර්බුදය තමයි රුපියල කඩා වැටීමෙන් පෙන්눔 කරන්නේ. ජනතාවගේ එදිනෙදා භාණ්ඩ මිල ඉහළ යාම, ජනතාවට ලබා දෙන සහනයන් කප්පාදු කිරීම, තෙල් මිල ගෑස් මිල ඉහළ යාම ආදී ශේෂ්ත්‍ර වලට ඍජු බලපෑමක් කරනවා වගේම රුපියල කඩා වැටීම ආර්ථික අර්බුදයේ විශාල ප්‍රකාශනයක් හැටියට තමයි හඳුනාගත යුතු තිබෙන්නේ. නමුත් මුදල් අමාත්‍යවරයා කියනවා නම් ආර්ථිකයේ කඩා වැටීම රුපියල කඩා වැටීමෙන් පෙන්눔 කරන්නේ නැහැ කියලා එය ඔහුට ආර්ථිකය පිළිබඳව තිබෙන අවබෝධී ප්‍රමාණය. ඊළඟ මම දැක්කා ආණ්ඩුව දැන් විශාල තර්කයක් ගොඩනගමින් තිබෙනවා. ඩොලරයේ ශක්තිමත් භාවයකට පත් වෙමින් තිබෙනවා. මේ ඩොලරයේ ශක්තිමත් වීම තමයි අපේ රුපියල අවප්‍රමාණ වීමට කඩා වැටීමට හේතු සාධක කියලා. ඒක අර්ධ සත්‍යයක්. යම් ප්‍රමාණයකට ලෝක වෙළඳ පොලේ ඩොලරයේ ශක්තිමත් භාවයකට ඇවිල්ලා තිබෙනවා. හැබැයි අපේ මුදල් ලේඛකයේ ඩොලරයට සාපේක්ෂව විතරක් නෙමෙයි කඩා වැටෙමින් තිබෙන්නේ. මේ 2018 වසරේ විතරක් යුරෝවට සාපේක්ෂව 7.3කින් රුපියල කඩා වැටී තිබෙනවා. ජපානයේ යෙන් මුදලට සාපේක්ෂව 10%කට ආසන්න ප්‍රමාණයකින් කඩා වැටෙමින් තිබෙන 2018 වසරේ. ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 2%කින් කඩා වැටලා තිබෙන 2018 වසරේ පමණක්. බංග්ලාදේශයේ ටකා මුදල් ලේඛකයට සාපේක්ෂව 8%කට වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටෙමින් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ පවුමට සාපේක්ෂව 7%කට වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටෙමින් තිබෙනවා. චීන යුවාන් එකට සාපේක්ෂව 4%කට වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටෙමින් තිබෙනවා. සිංගප්පූරු ඩොලරයට සාපේක්ෂව 4%කට වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටෙමින් තිබෙනවා. ඒ නිසා ඩොලරයේ ශක්තිමත් වීම නිසා රුපියල අවප්‍රමාණ වෙනවා නම් රුපියල අවප්‍රමාණ විය යුතු වන්නේ ඩොලරයට සාපේක්ෂව විතරයි. හැබැයි තා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා ඩොලරයේ ශක්තිමත් වීම පමණක්ම නෙවෙයි අපි අනුගමනය කරමින් තිබෙන වැරදි ආර්ථික ප්‍රතිපත්ති සැලකිය යුතු බලපෑමක් ඇති කරලා තිබෙනවා මේ රුපියල කඩා වැටීමට. ඒ නිසා ආණ්ඩුව මේ ඇමරිකන් එක්සත් ජනපදයේ ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි අපේ රුපියල කඩා වැටීමට හේතු සාධක කියලා කරන්න හදන මේ ව්‍යංගය සම්පූර්ණම අසාර්ථක උත්සාහයක්. ඊළඟ මා දැක තවත් අමාත්‍යවරයෙක් ප්‍රකාශයට පත් කළා තිබෙනවා කවුරු කෙසේ කීවද රුපියල කඩා වැටීම ඉතාමත් හොඳ තත්වයක්. ඒ තව ඇමතිවරයෙක් කියනවා. අපේ අපනායන ආදායම ඉහළ යනවා. ඒ යම් පොඩි තර්ක තිබෙනවා ඒවා. නමුත් ඒවා මේ ඇති වී තිබෙන අර්බුදයට ඒ තර්කවල විසඳුම් හොයන්න බෑ. ඔබ හිතුවොත් එදා අපි 2015 අපි ඩොලර් එකක් දීලා ඩීසල් ලීටරයක් ගෙනාවනම් රුපියල් 130යි වන්නේ. අද ඩොලර් එකක් දීලා ඩීසල් ලීටරයක් ගෙනාවොත් රුපියල් 170 ඉක්මවනවා. ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ ගියපු නිසා නෙවෙයි රුපියල කඩා වැටිච්ච නිසා විතරක්. ඒ නිසා ජනතාවගේ ජීවිතයට විශාල අතිශය අහිතකර බලපෑම් රටේ ආර්ථිකයේ සමස්තයට අතිශය අහිතකර බලපෑම් ඇති කරලා තිබෙනවා රුපියල කඩා වැටීම. හැබැයි සමහර අමාත්‍යවරු කියනවා රුපියල කඩා වැටීම ආර්ථිකයට හිතකරයි කියලා. ඒ නිසා මේ රුපියල කඩා වැටීම විසින් ඇතිකොට තිබෙන අර්බුදයට ආණ්ඩුවට නිසි පිළියම් නැතුව විතරක් නෙවෙයි නිසි පිළිතුරක් ලබා දෙන්නත් බැරුව තැන තැන ගලේ පහරන ලද බලලුන්ගේ තත්වයට මේ ආණ්ඩුව පත් වී තිබෙනවා. ඒ අතරතුර හිටපු
ජනාධිපතිතුමා මුදල් ඇමතුමා අවුරුදු 10ක් අපේ රට මුදල් අමාත්‍ය දුර දරපු අවුරුදු 10ක් අපේ රට පාලනය කරපු මුදල් අමාත්‍යතුමත් මා දැක්ක පහුගියදා මහින්ද රාජපක්ෂ මහත්මයාත් මාධ්‍ය සාකච්ඡාවක් ඇදලා මේ රුපියල කඩාවැටීම පිළිබඳ අර්ථකථන කරන්න උත්සාහ කරා. ඉතින් මම දැක්ක එක මාධ්‍යවේදියෙක් අහනවා රුපියල මේ මොහොතේ පැවතිය යුතු තත්වය කියා ඔබ උපකල්පනය කරන්නේ කුමක්ද කියලා. ඒතර මහින්ද මහත්තයා අනිත් පැත්ත බලන. ඒ පැත්ත බලනකොට වීරවංශ මොනවා අහන්නද? අනිත් පැත්ත බලලා වැඩකුත් නැහැ. පිටිපස්සේ ඉඳපු කබ්‍රාල් කනට කොඳුරලා කියනවා. ඊට පස්සේ කබ්‍රාල් කියන එක මහින්ද මහත්තයා කියනවා. ඊට පස්සේ අහනවා මේකට තියෙන විසඳුම මොනවද කියලා. ඔහුගෙන විසඳුම ඔහු සතුව තිබෙනවා. බලය ගත්තාම කරන්නල්. ඒක නිකන් ඇලඩින්ගේ පුදුම් පහන ළඟ තියනවා වගේ. එහෙම විසඳන්න බෑ මේ ආර්ථික කඩාවැටීම. මේ රුපියල කඩාවැටීම සමස්ත ලෙස ගත්තොත් මෙතෙක් මේ අනුගමනය කරලා ආර්ථික ප්‍රතිපත්ති ගැඹුරුතම අර්බුදය තමයි මේ අද නිර්මාණය කරලා තිබෙන්නේ. ඒකට පවතින පාලනය වගේම පැවති පාලනය ඍජු ලෙස වගකිය යුතු තිබෙනවා. ඔවුන් අනුගමනය කරලාද වැරදි ආර්ථික උපාය මාර්ගයේ ප්‍රතිඵලවලට අද අපේ රටේ මුළු මහත් ජනතාවම සහ රටේ ආර්ථිකය මුහුණ දී තිබෙනවා. ඔබ දන්නවා ඩොලරය කියන්නේ තවත් ඇමරිකන් එක්සත් ජනපදයේ සීමාව මුදල් ඒකකයක් නෙවෙයි. ලෝකයේ අද වෙළඳ පොලෙන් ගැට ගිහිලා තිබෙනවා. ඒක අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. ලෝකේ භාණ්ඩ ආනයනය, භාණ්ඩ අපනයනය කියන එක ලෝකයේ අද යථාර්ථයක්. ලෝකේ තාක්ෂණයෙන් ගැට ගිහිලා තිබෙනවා. ලෝකයේ ප්‍රවාහණයෙන් ගැට ගිහිලා තිබෙනවා. ලෝකේ සංස්කෘතියෙන් ගැට ගැහිමින් තිබෙනවා. ඒ නිසා අපි කාටවත් ලෝක වෙළඳ පොළ ප්‍රතික්ෂේප කරපු ආර්ථික උපාය මාර්ගයක් අද කිසිදු රටකට යථාර්ථයක් නොවේ. ඒ නිසා අපි ලෝක වෙළඳ පොළෙන් ඉවත් විය යුතු නැහැ. අපි ලෝක වෙළඳ පොළත් එක්ක ඉතාමත් ශක්තිමත් සටන්කරුවෙක් මැදිහත්කරුවෙක් ලෙස අපි ලෝක වෙළඳ පොළ මැදිහත් විය යුතු තිබෙනවා. හැබැයි ලෝක වෙළඳාමේ ප්‍රධානම මුදල් ඒකකය අපි කැමති වුණත් අකමැති වුණත් ලෝක වෙළඳ පොළේ ප්‍රධාන මුදල් ඒකකය ඩොලරය. ඒ නිසා මේ ඩොලරයේ පැවැත්ම ඩොලරයට සාපේක්ෂව අපේ මුදල් ඒකකයේ පැවැත්ම අපේ රටේ ආර්ථිකයට අතිශය තීරණාත්මක බලපෑමක් ඇති කරනවා. දැන් මොකද්ද මේ සිදුවෙමින් තිබෙන්නේ? අපි දන්නවා අපිට භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඩොලර් අවශ්‍යයි. භාණ්ඩ විකුණපුවාම අපිට ඩොලර් හම්බ වෙනවා. දැන් එහෙනම් මේ ඩොලරය වේගෙන් කඩා වැටීමට හේතු වී තිබෙන සාධක මොනවද? පළමු එක තමයි අපිට වසරකට භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඩොලර් 20ක අවශ්‍යතාවයක් තිබෙනවා. ඩොලර් බිලියන 20ක. ඩොලර් බිලියන 20ක් කියලා කියන්නේ ඩොලර් කෝටි 2000. වසරකට භාණ්ඩ විකුණලා අපිට හම්බ වෙන්නේ ඩොලර් බිලියන 10යි. ඒ කියන්නේ ඩොලර් කෝටි 1000යි. අපිට ආර්ථික විද්‍යාවකට ආනයන අපනයන අතර පරතරය අපි ආර්ථික විද්‍යාවේදී කියන වෙළඳ ශේෂය කියලා. ඒ කියන්නේ වසරක් වෙනුවෙන් මම මේ රවුම් වගේ කියන්නේ පිටරටින් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 20ක් ඒ කියන්නේ ඩොලර් කෝටි 2000ක් අපිට අවශ්‍ය වෙනවා. පිටරට භාණ්ඩ විකුණලා අපිට හම්බෙන්නේ ඩොලර් බිලියන 10යි ඒ කියන්නේ ඩොලර් කෝටි 1000යි. 100%ක වෙළඳ පරතරයක් තියෙන රාජ්‍යයක් නිර්මාණය කරා මේ පාලකයන්. ඒ විතරක් නෙවෙයි. අපිට 2018 2019 20 21 කියන වසරවල් තුනේ විතරක් අපිට විදේශ ණය ගෙවීම වෙනුවෙන් ඩොලර් බිලියන 4ක අවශ්‍යතාවයක් තිබෙනවා. ඩොලර් බිලියන 4ක් වාර්ෂිකව අපිට අවශ්‍යයි. වාර්ෂිකව අපිට අවශ්‍යයි මුදල් විදේශ ණය ගෙවන්න. ඒ නිසා නිකන් ගත්තොත් භාණ්ඩ ගෙන්වීම සහ ණය ගෙවීම සඳහා පමණක් ණය වාරික ගෙවීම සඳහා පමණක් මෙම වසරේ අපිට ඩොලර් බිලියන 24ක අවශ්‍යතාවය තිබෙනවා. හැබැයි අපිට භාණ්ඩ විකුණලා හම්බෙන්නේ ඩොලර් බිලියන 10යි. විදේශගත ශ්‍රමිකයන් ඩොලර් බිලියන 7යි. සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 1.5යි. ඒ කියන්නේ ඩොලර් බිලියන 18.5යි අපේ අතේ තිබෙන්නේ. හැබැයි ඩොලර් බිලියන 24ක අවශ්‍යතාවය තිබෙනවා. ඒ ඩොලර් වල සැපයුම අඩු වෙලා තිබෙනවා. ඉල්ලුම වැඩි වී තිබෙනවා. සරල ආර්ථික විද්‍යාව. සැපයුම අඩු වෙලා ඉල්ලුම වැඩි වෙනවා නම් ඒකකයේ ඉහළ යනවා. එඳ අද මේ ඩොලරේ අගේ ඉහළ යන ප්‍රධානම සාධකය අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න අපි අසමත් වී තිබෙනවා. භාණ්ඩ ආනයනය කිරීම සහ ණය ගෙවීම වෙනුවෙන් අපිට අවශ්‍ය වෙන වාර්ෂික ඩොලර් ප්‍රමාණය උපයා ගන්න අසමත් වී තිබෙනවා. අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ඩොලර් ලැබෙන්නේ. ඒතර අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් නම් ඩොලර් ලැබෙන්නේ වළක්වන්න බැරි විදිහටම ඩොලරේ අගය ඉහළ යනවා. ඇයි අපිට මේක උනේ? අපි මෙහෙම රාජ්‍යයක් නෙවෙයි. 1977 දී අපේ ආනයන වියදම ඩොලර් මිලියන 726යි. ඩොලර් මිලියන 726යි 1977 අපේ ආනයන වියදම. අපනයන ආදායම
ඩොලර් මිලියන 717යි. ඉතින් 1977 දී අපිට තිබුණ දල වෙළඳ ශේෂය අපිට අවශ්‍ය වෙන භාණ්ඩ ගෙන්වීම සඳහා අපි භාණ්ඩ විකුණා ලැබෙන ආදායම ඩොලර් මිලියන 41කින් වැඩි. අපිට තිබුණ දල වෙළඳ ශේෂය 77 දී. හැබැයි දල වෙළඳ ශේෂයක් තිබුණා ධන වෙළඳ ශේෂයක් තිබුණු රාජ්‍ය තමයි 100ක වෙළඳ පරතරයක් කරන රාජ්‍ය බවට මේ පාලකයන් පත් කරේ. හේතුව මොකක්ද? හේතු කීපයක් තිබෙනවා. එක අපේ ඩොලර් උපයන මධ්‍යස්ථාන අපි අත්හැරිය. ද වරාය කියලා කියන්නේ අපිට ඩොලර් සම්පාදනය කර ඉතාමත් වැදගත් මධ්‍යස්ථානයේ වරාය. අපේ ඩොලර් කේන්ද්‍රය කිව්වට වැරදි නෑ වරාය. මොකද අපි සියලුම නාවික ඒ කියන්නේ භාණ්ඩ උවමාරු සිදු කරු ලබන්නේ ඩොලර් වලින්. ඒතර වරාය ඉතාමත් හොඳ ඩොලර් උත්පාදනය කළ හැකි තැන. මොකද සිදු වුනේ? වරායේ එක ජැටියක් වික්ක PNO සමාගමට. වරාය ඉතාමත් වැදගත්ම ජැටිය දකුණු කොළඹ වරාය ජැටිය වික්ක මහින්ද රාජපක්ෂ මහත්මයා CICT සමාගම චීන සමාගමකට. චන්ද්‍රිකා මෙතන PNO සමාගමට එක ජැටියක් වික්ක. මහින්ද චීන සමාගමට තව ජැටියක් වික්ක. අද කොළඹ වරායේ බහලු මලින් සිට 64ක් හසුරුවනු ලබන්නේ විදේශීය සමාගම්. මතද බලන්න. ඒ නිසා අපිට එන ඩොලර් ප්‍රමාණය CICT සමාගමත් PNO සමාගමත් වරායේ උපයන ඩොලර් ප්‍රමාණය 64ක් තමන්ගේ ලාභය ලෙස ඇදගෙන යනවා. ඒ නිසා අපිට තියෙන ඩොලර් උල්පත වැහුණා. ඊළඟ අපිට ඩොලර් උපයපු ඉතාමත් වැදගත් තැන තමයි බංකරින් සර්විස්. නැව් වලට තෙල් ගැසීම. තෙල් සංස්ථාව සතුව තිබුණා නැව් තෙල් අංශය. ඒ නැව් තෙල් අංශය මැරයින් සර්විස් කියන සමාගමක් බවට පත් කරා. බවට පත් කළ 2001 වසරේදී රනිල් වික්‍රමසිංහ මැරයින් සර්විස් සමාගම ජෝන් කීල්ස්ට වික්කා. නැව් වලට තෙල් ගහපුවාම අපිට ආදායම ලැබෙන ඩොලර් වලින්. හැබැයි ඒක මොකද කරේ 2001 රනිල් වික්‍රමසිංහ මැරයින් සර්විස් කියන සමාගමට වික්කා. මැරයින් සර්විස් සමාගම ජෝන් කීල්ස්ට වික්කා. මේ විකිණීම වැරදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ආවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා මේ විකිණීම වැරදි. නැවත නැව් තෙල් අංශ තෙල් සංස්ථාවට බාරගත යුතු කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් ආවා. ඒ තීරණය පස කළා රාජපක්ෂ පාලනය නැව් තෙල් අංශය නැවත මැක්ලන් සමාගමටත් ජෝන් කීල් සමාගමටත් IOC සමාගමටත් විකුණා දැමුවා. නිසා ඔවුන් උපයන ලාභය ඩොලර් වලින් උපයන ලාභය ඔවුන් විශේෂම IOC සමාගම තමගේ විදේශ රාජ්‍යම් වෙත කඩවගෙන යනවා. ඒ වගේම අද ත්‍රිකුණාමලේ බංකරින් සර්විස් කරන්නේ IOC සමාගම. ත්‍රිකුණාමලේ නැව් වලට තෙල් ගැසීම අද සිදු කරන්නේ IOC සමාගම. එහෙනම් ඔවුන් එතනත් උපයන ලාභය ඩොලර් වලින් ඉන්දියාවට ඇදගෙන යනවා. ඊළඟ අපේ විශාල ආදායම ලබන දැන තමයි ටෙලිකොම් ආයතන. ටෙලිකොම් ආයතන ජපානයට වික්ක අනතුරුව මැලේසියාවට විකුණලා තිබෙනවා දැන් මැලේසියානු සමාගමක් විතර. මොකද සිදු වී තිබෙන්නේ? ටෙලිකොම් ආයතන අතිශය ලාභ ලබනවා. ඒ ලාභය ඩොලර් ලෙස වුන් මැලේසියාවට අරගෙන යනවා. ඩොලර් යනවා. ඊළඟ තෙල් සංස්ථාවේ ඔයගොල්ලෝ දන්නවා. තෙල් සංස්ථාවේ 3න් 1ක් අද තෙල් වෙළඳපොලෙන් 3න් 1ක ලාභය උපයන්නේ IOC එක. IOC එක මොකද තෙල් සංස්ථාවේ වර්ධනයට කරේ? කොළොන්නාවේ ගබඩා ඒ ගබඩාම් තමයි පාවිච්චි කරන්නේ. නැවේ සිට ගබඩාවට ගෙන නල පද්ධතිය ඒකම තමයි උපයෝග කරගන්නේ. විකුණන්නේ පැරණි ආණ්ඩුවට අයිති තෙල් පෙට්‍රල් ෂෙඩ් වලම තමයි තෙල් ටික විකුණන්නේ. ඒතර බාන්නෙත් අපේ නල පද්ධතිය, ගබඩා කරන්නෙත් අපේ නල පද්ධතිය, විකුණන්නෙත් අපේ පෙට්‍රල් ෂෙඩ් වල ලාභ ලබන IOC එක. අද තෙල් වෙළඳපොලේ ලාභයෙන් 3න් 1ක් උත්පාදනය කරන්නේ IOC එක. ඒ තෙල් වලින් ලබන ලාභය අපිට තේරෙන්නේ නැහැ මේ ආයෝජන කියන්නේ මොනවද කියලා. ලාභය අද ඩොලර් ලෙස IOC සමාගම අරගෙන යනවා. ඒ නිසා එක පැත්තකින් ඩොලර් එන ලද ආයතන වසා දැමුවා. අනිත් පැත්තෙන් ඩොලර් එළියට යන්න අවශ්‍ය වෙන විදියට අපේ සමාගම් විකුණා දැමුවා. ඒ නිසා මේ ඩොලර් හිග ඇති වෙන එක ප්‍රධාන හේතු සාධකයක් බවට පත් වුණා. අනිත් එක අපේ මුළු නිෂ්පාදනයම කඩා වැටුණා. අපිට වාර්ෂිකව භාණ්ඩ ආනයනය කිරීමෙන් ඩොලර් බිලියන 20ක් වැය වන්නේ. අපි අපේ රටේ නිෂ්පාදනය කළ විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරන රාජ්‍ය බවට පත් වී තිබෙනවා. අපි සීනි අපේ අවශ්‍යතාවෙන් සිට 91.5ක් ආනයනය කරනවා. මිරිස් අපේ අවශ්‍යතාවෙන් සිට 80ක් ආනයනය කරනවා. ලොකු ලුණු අපේ අවශ්‍යතාවෙන් සිට 82ක් ආනයනය කරනවා. කඩදාසි අපේ අවශ්‍යතාවෙන් සිට 100ක් ආනයනය කරනවා. රෙදිපිලි ඔය ගාමන්ට් ෆැක්ටරි වලින් අර ඩැමේජ් කියලා දාන 10% අරනකොට සියලු රෙදිපිලි අපි ආනයනය කරනවා.
අපේ තියෙන මුළු කර්මාන්ත පද්ධතිය බිඳ වැටුවා. අපිට ඇඟලු කර්ම අපිට තිබුණා රෙදි කම්මල් වහලා දැම්මා. සීනි කම්මල් වහලා දැම්මා. මිරිස් වගාව මුළුමනින්ම විනාශ කරලා දැම්මා. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? අපි විශාල ලෙස ආනයන මත රඳාපවතු රාජ්‍ය පොත් නිර්මාණය කරා. ඒක කොච්චරද කියනවනම් සරුංගලි විසක් කූඩුව පවා චීනෙන් ගෙන රාජ්‍යයක් නිර්මාණය කරා. අද ඕගොල්ලෝ ගිහලා බැලුවොත් ගෝල් ෆේස් එකේ සරුංගල යවන්නේ කවුද? යවන සරුංගලේ මොකද්ද කියලා චීනෙන් ගෙන සරුංගලය. විසක් එකට එල්ලෙන බකට් එකේ සිට විසක් කූඩු චීනෙන් ගෙන විසක් කූඩු. මුළු නිෂ්පාදනය කඩා වැටුවා. ඒ නිසා අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයේ වෙනුවෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් එළියට ඇදගෙන එන රාජ්‍යයක් නිර්මාණය කරා මේ පාලකයෝ. ඊළඟ ලෝක වෙළඳපොලේ අපේ පංගුව අත්හැරුණා. 1977 දී ලෝකයේ වෙළඳාමෙන් 5% අපිට අයිතිව තිබුණා. ලෝකේ ඩොලර් 200ක වෙළඳාමක් වුණා නම් ලංකාව ඩොලර් 1ක් ආවා. අද ලෝක වෙළඳපොලේ ලංකාවේ පංගුව 0.04.5යි. 1977 ඉඳන් මේ වෙනකොට මේ අවුරුදු 40ක් ගත වෙනකොට ලෝක වෙළඳපොලේ අපේ පංගුව 10න් පංගුවකින් අඩු වී තිබෙනවා. දැක්මක් තිබුණේ නැහැ පාලකයන්. 70 දශකයේ ලෝක වෙළඳපොලේ අපේ පංගුව නිර්මාණය කරේ මොන වගේද? හොඳ තේ වගාවක් තිබුණා. රබර් සහ පොල් වලින්. ගහෙන් වැටෙන පොල් ගෙඩිය, වත්තෙන් කන දලු ටික, කඳෙන් කපන කිරි ටික. ඕකෙන් තමයි තිබුණේ. හැබැයි ලෝකෙ මොකද? ලෝකෙ වෙළඳපොලේ එහෙමම තිබෙන්නේ නැහැ. ඔබ 1970 කඩේකට ගිහලා බැලුවොත් ඒ බඩු නෙමෙයි අද තිබෙන්නේ. ලෝක වෙළඳාමත් එම ලෝක වෙළඳපොලේ භාණ්ඩ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන භාණ්ඩ වලට අපි වෙළඳපොල අත්පත් කරගත යුතු තිබුණා. එහෙම දැක්මක් මේ පාලකයන්ට තිබුණේ. තේ වෙනුවට විකල්ප පාන වර්ග ආවා. කෙන්යානු වෙන රටවල වල තේ වගා කරන්න පටන් ගත්තා. රබර් අපිටත් මදි වුණා. රබර් වෙනුවට කෘත්‍රිම රබර් එන්න පටන් ගත්තා. පොල් අපිටත් මදි වුණා. මොකද සිද්ධ වුණේ? අපේ මුළු අපනයන වෙළඳපොළම ඇකුළුණා. මේ පාලකයන්ට දැක්මක් තිබුණේ නැහැ. අපි ලෝක වෙළඳපොලේ පංගුවක් අත්පත් කර ගැනීම සඳහා දැක්මක් තිබුණේ. ඒ එහෙම පාලකෙනෙම රට පාලනය කරේ. ඒ නිසා තමයි 1977 ඉඳන් 2018 වෙනකොට ලෝක වෙළඳාමේ ලංකාවේ පංගුව 10 ගුණයකින් කඩා වැටුවා මේ පාලකයෝ. ඒ නිසා මේ සාධක තමයි අද මේ ඩොලරය කඩා වැටීමට හේතු සාධක වී තිබෙන්නේ. එක පැත්තකින් අපිට ඩොලර් රුපියන උල්පත් ටික අපි විකුණා දැමුවා. අනිත් පැත්තෙන් අපි ඉතාමත් ලාභ ලබන ආයතන විදේශී සමාගම් වලට විකුණන උන් ඩොලර් ඇදගෙන එනවා. අනිත් පැත්තේ නිෂ්පාදන කඩා වැටුවා. අනිත් පැත්තෙන් ලෝක වෙළඳපොලේ පංගුව අපේ ඇකුළුණා. ඒ නිසා මේ දිගු කාලෙක අපි අනුගමනය කරන වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ උගුල තමයි ඒ හිරවීම තමයි අද මේ රුපියල කඩා වැටීමෙන් පෙන්වුම් කරමින් තිබෙන්නේ. මේකට චන්ද්‍රිකාට, මහින්දට, රනිල්ට මෑත කාලේ අපි පාලනය හොබපු නායක මේ කිසිවෙකුට මේ රටේ මේ ආර්ථිකයට කරන ලද විනාශයෙන් අත්මිදින්න බෑ. මේ විනාශයට වග කියන්න ඕනේ මේ හැමදේම. මේක සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අද මේ ඩොලරේ කඩා වැටීම පාලනය කරන්න නම් මොකද කළ යුතු වන්නේ? අපිට දිගු කාලන සහ කෙටි කාලන සැලසුමක් අවශ්‍ය වී තිබෙනවා. කෙටි කාලිනව පළමු කොටම ඩොලරය ආණ්ඩුව මැදිහත් වී ස්ථාවර භාවයකට ගේන්න ඕන. ඇයි ස්ථාවර භාවයකට ගේන්න ඕන කියලා? නැත්තම් මේක තව චක්‍රීය ලෙස වර්ධනය වෙනක වළක්වන්න බෑ. මොකද දිනපතා ඩොලරය ඉහළ යනකොට ආසන්න වශයෙන් අපිට වසරකට ඩොලර් බිලියන 7ක් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ගලාගෙන එනවා. සමහර කුඩා විදේශයට යවන භාණ්ඩවල මුදල් එහි තැන්පත් කරලා තිබෙනවා. මේ මුදල් මෙහෙට කැඳවන්නේ ඇයි? ඊයේ 168යි අද 170යි වෙනකොට කල්පනා කරනවා අද ගේනවට වඩා හෙට හොඳ වෙයි. මොකද එයාට වැඩිපුර රුපියල් ප්‍රමාණයක් ලැබෙන ප්‍රමාණය තමයි යා ඩොලර් මෙහෙට කැඳවන්නේ. ඒ නිසා විදේශගත ශ්‍රමිකයන් අද තමන්ගේ ආදායම අතේ තියාගෙන ඉන්නවා. ඇයි? ඩොලරය තවත් ඉහළ යනවා නම් ඩොලරේ ඉහළ යන ප්‍රමාණයට ඒගොල්ලන්ට වැඩි වාසියක් ලැබෙන නිසා ඒගොල්ලෝ ඩොලරේ වන්නේ. සමහර විදේශී විස ආනයන කර සමහර භාණ්ඩවල මුදලුත් ඔවුන් එහි තබාගෙන තිබෙනවා. ඒ මුදල් මේට ගේන්නේ නැහැ. ඇයි? ඩොලරේ ස්ථාවර භාවයක් නැතිව ඩොලරේ නිරන්තරයෙන් ඉහළ යනකොට රුපියල කඩා වැටෙනකොට සාමාන්‍ය දේ තමයි ඩොලර් අතේ තියෙන කෙනා ඩොලර් මාරු කරන්නේ නැහැ. ඒක යාගේ ඒකම තමයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා ලැබිය යුතු ඩොලර් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රතිඵලය මොකද්ද? ඒක ප්‍රතිඵලය නැවත ඩොලර් ඉහළ යනවා. නැවත ඩොලර් ඉහළ යනකොට මොකද වෙන්නේ? නැවත එවන්න නැතුව ඉන්නවා. නැවත එවන්න නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? නැවත ඩොලර් ඉහළ යනවා. ඒ නිසා මේක චක්‍රීය අර්බුදයක් බවට පත් වෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුව වේගයෙන් කළ යුතු වන්නේ ඩොලරය යම් ස්ථාවරයකට කෙටි කාලෙක ගෙනා යුතු තිබෙනවා. එසේ ගෙනවීමකින් තොරව මේ අර්බුදය මේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම පාලනය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. රුපියල යම් ස්ථාවරත්වයකට ගෙනීම දැන් ආණ්ඩුව වගකීමක්. දෙක දිගු කාලන සලස්මක් ඕන වී තිබෙනවා.
අපේ වෙළඳ ශේෂ්ත්‍රයේ හිගී අපි පියමන් කරගන්නේ කොහොමද? අපි ලෝක වෙළඳපොලේ පංගුවක් අත්පත් කරගන්නේ කොහොමද? ඒක දිගු කාලන ආර්ථික සැලැස්මක් ඕන වෙලා තිබෙනවා. හැබැයි මේ ආණ්ඩුවට එවැනි කිසිදු දිගු කාලන ආර්ථික සැලැස්මක් නැහැ. දැනුත් ආණ්ඩුව මොකද කරමින් තිබෙන්නේ? අපි දන්නවා අපේ රටේ බිස්කට් නිෂ්පාදනයේ 97%ක් අපේ රටේ බිස්කට් පරිභෝජනයේ 97%ක් බිස්කට් පරිභෝජනය කරන්නේ ලාංකීය බිස්කට්. ලංකාවේ අපි බිස්කට් වලින් තෘප්ත වෙච්ච රාජ්‍යය. හැබැයි මොකද කරමින් තිබෙන්නේ? ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙනවා බිස්කට් වෙළඳ පොළත් විදේශීය සමාගම් වෙත පවරන්න. දැනුත් සමහර ෆුඩ් සිටි වල විදේශීය බිස්කට් එක ඇවිල්ලා තියෙනවා. බලන්න මොකද වෙන්නේ කියලා. ඒතර අපිට බිස්කට් ගේන දැන් ලොකු මුදලක් යන්නේ. හැබැයි අපි බිස්කට් වෙළඳ පොළ කඩාවැටෙන සැලසුම. නැව් වලට සේවා සපයන එක. නැවක් ආපම කන්ටේනර් ටික සුද්ධ කරන එක, නැව සුද්ධ කරන එක, ඒ කාර්ය මණ්ඩලය ගෙනල්ලා හෝටලයක නතර කරලා නැවට ගිහිලා දාන එක. ඒ නාවික කර්මාන්තයක තියෙන සේවාවක් තිබෙනවා. අපේ රටේ නීතියක් තිබෙනවා. නාවික කර්මාන්තයත් එක්ක තියෙන සේවාවක ඒ සේවා සපයන කම්පැනියක් තිබෙනවා. ඒ කම්පැනිය අයිතියෙන් 40%කට වඩා විදේශීය සමාගමක් ඒ අයිතිය හුසුලන්න බෑ කියලා. ඒක අපේ රටේ තිබුණු නීතියක්. අපේ රටේ විශාල සමාගම් මේ නැව් වලට සේවා සැපීමේ කාර්ය කරන සමාගම් මදලා. හැබැයි නීතිය තිබුණා මොකද්ද? 40%කට වඩා විදේශීය සමාගම් අපේ නැව් වලට සේවා සපයන කම්පැනි එක අයිතිකරුවන් බවට පත් වෙන්න බෑ කියලා. ඒ කියන්නේ නැව් කර්මාන්තයක අපිට ඩොලර් රුපියල්නේ කන්ටේනර් සුද්ධ කරලා පටවපුවම ඩොලර් 8ක් හම්බ වෙනවා. ඒක අපි කරන්නේ අපි දේශීය සමාගම් කරන්නේ. විදේශීය සමාගමකට බාධාවක් දැම 40%කට වඩා අයිති තියාගන්න බෑ කියලා. අයවැය ලේඛනේ මොකද්ද කිව්වේ? අයවැය ලේඛනේ කියන්නේ 40%ක සීමාව අයින් කරන්න තමයි මංගල පෞසුගේ අයවැය ලේඛන ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? නාවික සේවා ශේත්‍රයේ නැව සුද්ධ කරලා කන්ටේනර් සුද්ධ කරලා ඒ උපයා ගන්නා ඩොලර් ප්‍රමාණයක් විදේශයට ඇදගෙන යන්න තමයි අයවැය ප්‍රතිපත්ති හදමින් තිබෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ කිසිසේත්ම අපේ ආර්ථිකයේ ස්ථාවර භාවයක් කල්පනා කරන වෙනුවට ඒ මොහොතේ වෙළඳ පොලේ සිද්ධ වෙන ගනුදෙනු හරහා ආර්ථික ඉස්සරහට යයි කියන මිත්‍යාවක අද මුන් ඉන්නවා. ඔවුන් විතර වෙළඳ පොළ සංසරණයෙන් ආර්ථික ඉස්සරහට යයි කියලා. වෙළඳ පොළ සංසරණයෙන් ආර්ථික ඉස්සරහට යන්නේ නිෂ්පාදනයක් නැතුව. ඒ නිසා නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා සහ ආනයනයන් සීමා කිරීම සඳහා අපනයනයන් වර්ධනය කිරීම සඳහා ලෝක වෙළඳ පොලේ පංගුවක් අත්පත් කර ගැනීම සඳහා දිගු කාලන සැලැස්මකට ආයතන තිබෙනවා. ඒ කිසිදු සැලැස්මක් මේ පාලකයන්ට නොමැති බව තමයි ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබෙන්නේ. හිටපු ජනාධිපතිවරයා තමගේ මාධ්‍ය සාකච්ඡාව හරහා පෙන්눔 කරන්නේ මුදල් අමාත්‍යවරයා ඒ වගේම රනිල් වික්‍රමසිංහලා මේ රුපියල කඩාවැටීම් පිළිබඳ පෙන්눔 කරන අදහස් වලින් දක්වන්නේ තන් කවරක්වත් නෙවෙයි මෙම ආර්ථික අර්බුදය උන් හඳුනාගෙන නොමැති බවත් මේ විසඳීමට උන්ට විසඳුම් නොමැති බවත්. ඒ නිසා උන්ගේ අවසන් ප්‍රතිලාභය බඩපත් වී තිබෙන්නේ නැවත කෙටි කාලන අර්බුදය සමනය කර ගැනීම සඳහා ණය ගැනීම. දැන් එතෙන්ට යමින් තිබෙන්නේ. ඇමරිකන් එක්සත් ජනපදයෙන් දැන් ණයක් අනුමත වුණා කියලා මම දැක්කා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. සමහර රාජ්‍ය බැංකු වලට නිර්දේශ කරමින් තිබෙන ඩොලර් වලින් ණය ගන්න කියලා. ඒ නිසා මේ අර්බුදයේ පියමන් කරගන්න උන් උත්සාහ කරන්නේ අර ණය හරහා නැවත ඩොලර් ගෙන්වීම. ණය හරහා ඩොලර් ගෙන්වීමම මේ නිශ්චිත මොහොතේ යම් ප්‍රමාණයකට සමනය කරගන්න පුළුවන් මේ අර්බුදයට. හැබැයි දිගු කාලනික අර්බුදයක් බවට පරිවර්තනයක් වළක්වන්න බෑ. ඒ නිසා මේ පාලකයන්ට නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති වීමේ ප්‍රතිඵලවලට අද අපි සියලු දෙනාම වාජනීය වෙමින් තිබෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩු මෙතෙක් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධව නව ආර්ථික උපාය මාර්ගයක් වෙනුවෙන් අපේ රට අවතීර්ණ කිරීමේ අවස්ථාවට අපි ඇවිල්ලා තිබෙනවා. අපි ඇස් ඉදිරිපිට බලාගෙන ඉන්නකොට මේ විදියට රුපියල කඩා වැටෙනවා නම් තවත් මොනවද ආර්ථික අර්බුදයන් පිළිබඳ ජනතාවට දෙන්න ඕන සංඥාවන්. මේ ඕනවටත් වඩා වැඩි සංඥාවක්. ඉතින් හොඳින් මේ මෑතකදී නේ රුපියල් ඒ කියන්නේ අවුරුදු 132 තිබුණ 78 දක්වා 70 දක්වා 32 ඉඳන් කල්පනා කරලා බලන්න. රුපියල් 38කින් වසරක් ඇතුළත 25කට වඩා වැඩි ප්‍රමාණයකින් වසරක් ඇතුළත රුපියල කඩා වැටෙමින් තිබෙනවා. අපි ඇස් පේන මාන ඇස් ඉදිරිපිට මේ කඩා වැටීම සිදුවෙමින් තිබෙනවා. මේ ඔප්පු කරමින් තිබෙන අන් කවරක්වත් නෙවෙයි මේ පාලකයන් අනුගමන කළද ආර්ථික ප්‍රතිපත්තියේ වැරදි බව අද අපි මනාපිට ඔප්පු කරමින් තිබෙනවා. ඒ නිසා මේ වෙනස් කිරීම සඳහා වූ ආර්ථික උපාය මාර්ගයකට මේ රටේ ජනතාව කල්පනා කළ යුතුයි. ඒ වෙනුවෙන් අවතීර්ණ විය යුතු කියන එක තමයි අපේ අදහස. අන්දක් සමාජාලයෙන් බඩල කියනවා කොහුලම් තියෙනවා කියන එක ආනයනය කරනවා. කොහුලම්. ඒතකොට දැන් ඔබතුමා කිව්වා වගේ ලංකාව නිෂ්පාදනය කරන්න පුළුවන් බහල් විශාල ප්‍රමාණයක් ආනයනය. පොඩි දේවල්. රජය විසින් මේවා පාලනය කිරීමක් කළ යුතුයි නේද අපි? නෑ දැන් පළමු කොටම තිබෙන්නේ පාලනය නෙවෙයි. සිංගප්පූරු වෙළඳ කිවිසුම හරහා වගේ සිද්ධ වෙමින් තිබෙන්නේ පාලනයට වඩා තවත් විවෘත කිරීම තමයි.
ඒ නිසා මේගොල්ලෝ 1970 දැන් අපේක්ෂා කරේ අපේ ආර්ථික උපාය මාර්ගය මේ වෙළඳපොළ විවෘත කිරීම හරහා ආර්ථිකේ වර්ධනයක් අත්පත් කරගන්න පුළුවන් වේවි කියලා. හැබැයි දැන් ඉතාල හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා වෙළඳපොළ විවෘත කිරීමේ ආර්ථික උපාය මාර්ග අසාර්ථක වී තිබෙන බව. වෙළඳපොළ විවෘත කරනවා කියලා කොට ලෝකයේ කිසිදු වෙළඳපොළක් විවෘත නැහැ. ඉන්දියාව තමන්ගේ වෙළඳපොළ විවෘත කරලා නැහැ. ඉන්දියාව තමන්ගේ නිෂ්පාදනයන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වෙන විශාල බදු පැනවීම වලට අවතීර්ණ වී තිබෙනවා. ඉන්දියාවේ කිරිපිටි වලට ඉන්දියාව කිරි වලින් ස්වයං පෝෂිත රාජ්‍යයක් ආනන්‍ය කිරිපිටි වල 100%ක බද්දක් ගන්නවා. මොකද තමන්ගේ නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. හැබැයි මේ පාලකයන් තමන්ගේ නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සැලසුම් හදනව වෙනුවට මේ පාලකයන් හැම වෙලාවම කරේ රටේ නිෂ්පාදනය කඩා වටලා විදේශීය සමාගම් වල නිෂ්පාදනයට දොරටු විවෘත කරන සමාගම්. ඔබ කියන එක ඇත්ත. කොවුලනුව, සරුංගලේ, වෙසක් කූඩුව මේ හැම ඔලිවේ ගන්න තෙල් ටිකේ සිට මේ සියල්ල ආනයනකර රාජ්‍ය බවට පත් කරා මේ අවුරුදු ගණනාව ඇතුළත. ඒ තමයි මේ අර්බුදයේ ප්‍රතිඵල. ඉතින් මේක පාලනය කරන්නේ නැහැ වුන්. ඔවුන් හිතන්නේ මේක තවත් විවෘත කරන එක තමයි උපාය මාර්ගය කියලා. ඔබතුමා දකින්නේ මොකද පාලනය කරන්න ඕන උත්සාහ කරන්නේ මේ පාලකයෝ. ඔවුන් හිතනවා මෙහෙම. ඔවුන් අපි හිතුවොත් මේ රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා මේ දේශීය ආර්ථිකයක් රටේ ආර්ථිකය ජාතික ආර්ථිකය ගැන කල්පනා කරමින් නෙවෙයි උන්නේ. ඔවුන් මුළුමනින්ම අධිරාජ්‍යවාදී දේශපාලන උවමනාවට නියෝජනය කරන පාලකයන්. ඔවුන්ගේ ත්‍රිමූර්තිය බවට පත් වී තිබෙන්නේ මොකද්ද? ඔවුන් අදහන්නේ ලෝකවේද සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නේද? මේ ඒවා තමයි ඔවුන්ගේ ප්‍රධාන මේ උපදේශකවරු. දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට දැම්මා. ඔයගොල්ලෝ දකින්නේ නැති. ඒ පනත ඇවිල්ලා ගානාවේ හද පනත දැම්මට පස්සේ මහ බැංකුවෙන් නිවේදනයක් නිකුත් කර අධිපතිවරයා දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට භාජනය වී තිබෙනවා කියලා. පැසසුම කෙසේද යත් ඩොලර් මිලියන 250ක ණයක් නිදහස් කරන්න එකඟ වුණා කියලා. පනත හැදුවේ IMF එක. මතකද වගේ. එතකොට ඔවුන් අපේ නියෝජිතයන් නෙවෙයි. ඔවුන් නැවිලා අධිරාජ්‍යවාදී ඒජන්තයන්ගේ නියෝජිතයන්. ඔවුන්ට අවශ්‍ය වන ආර්ථිකයත්, ඔවුන්ට අවශ්‍ය වන දේශපාලනයත්, ඔවුන්ට අවශ්‍ය වන සංස්කෘතියත් මේවම තමයි උන්ගේ අභිලාෂය බවට පත් වී තිබෙන්නේ. සිංගප්පූරු ගිවිසුමේ යටි අරමුණ ඒක. සිංගප්පූරු ගිවිසුමේ මුළුමනින්ම අරමුණ මොකක්ද? අපේ අඩුම තරමේ යම් නිෂ්පාදන ප්‍රමාණයක්, යම් සේවාවන් ප්‍රමාණයක් අපි රට ඇතුලේ ආරක්ෂා කරගෙන තිබෙනවා නම්. යම් විශාල සේවාවන් ප්‍රමාණයක් අපි රට ඇතුලේ ආරක්ෂා කරගෙන තිබෙනවා. ඒ සේවාවන් සපයන්නේ අපේ සමාගම, අපේ පුද්ගලයන්. එනිසා මේ සේවාවෙන් උපයන ධනය අපේ රට ඇතුලේ කරකැවෙන්නේ. හැබැයි ඒගොල්ලෝ යෝජනා කර වෙන සේවාවන්ට අපි වෙන විදේශීය සේවාවන්ට අපේ රටේ වෙළඳපොළ විවෘත කරන්න. ඒ වගේ විදේශීය භාණ්ඩ වලට අපේ රටේ වෙළඳපොළ විවෘත කරන්න. ඒ වගේම එට්කා ගිවිසුම හරහා යෝජනා කරන්නේ මේක තමයි. මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තාන ගිවිසුම අත්සන් කරේ මේක තමයි. ඒ නිසා උන්ගේ අභිප්‍රායම් බවට පත් වී තිබෙන්නේ තවත් ලිහිල්කරණේ. ලිහිල්කරණේ අසාර්ථක වෙච්ච බව පෙන්වන්න කරමින් තිබෙනවා. මොකද ඔවුන් අපේ රටේ ජනතාව ඡන්ද දීලා බලයට පත් කරගත්තට ඔවුන් අපේ රට වමනාව වෙනුවෙන් මෙහෙවන ලද පාලකයන් නෙවෙයි. මේ විදේශීය සමාගම් විසින් මෙහෙවන සමාගම් පාලකයෝ. මහින්ද රාජපක්ෂ මහත්මයා ඔප්පුණා චීන සමාගමින් සල්ලි අරන් තියෙන බව. ඒක තීන්දුව ගත්ත රට වෙනුවෙන්ද? ඩොලර් මිලියන 7.6ක් කවුද දුන්නේ? වරාය හදපු සමාගම, ගුවන්තොටුපළ හදපු සමාගම. ඉතින් මේ තා පැහැදිලි ඔප්පු කරලා තිබුණා සමාගම් සල්ලි දීලා තියෙනවා ජනාධිපතිවරුන්ට. කෝටි 111. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතා රට පාලනය කරන රට ජනතාව වෙන්නේ නෑ. ඒගොල්ලෝගේ හාම්පුත්තුන්ගේ වෙනුවෙන්. ඒගොල්ලෝ හාම්පුත්තුන්ට මේක විවෘත කරලා දෙන්න ඕන. ඒ නිසා ජනතාව මේ පාලකයන් පත් කරගත්තට ජනතාවගේ ක්‍රියාකාරීත්වය බවට පත් වෙලා තිබෙන්නේ විදේශීය සමාගම් වල වමනාවන් රට පාලනය කිරීම. ඒක තමයි මේකේ ප්‍රතිඵලය. ඒ බොහෝ දුරට අපේ සාම්ප්‍රදායික අපරාධ ක්‍රමවලින් කියලා. කවදාසින්ද අර්ථශීල අමාත්‍යවරය යම් දේශනාවක ප්‍රකාශව වසර 10කට කලින් වියට්නාමයේ අපරාධ සංශෝධනය කළ වියට්නාමයේ අලුතෙන් නාම නිෂ්පාදන 96ක් අපනයනය කරනවා. ඔවුන් ඒකදී ඒක පුද්ගල අපනයන ආදායම ඩොලර් 540ක් ගන්නවා. ලංකාව දිවත් කරන බහන්න 6 ලෝක වෙන්නේ. එතකොට ඒක පුද්ගල අපනයන ආදායම වෙන්නේ ඩොලර් 6යි. එතකොට ඇයි ලංකාවට බැරි වෙලා තින්නේ නව නිෂ්පාදන අපනයනය කරන්න? ඉතින් මේ පාලකයන් අසාර්ථකයිනේ. මේ පාලකයන්ට එහෙම දැක්මක් නැහැනේ. මම ඔබට උදාහරණයක් කියන්නම්. ලෝකේ අපි ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. වෙළඳපොළවල් දෙකක් තිබෙනවා. එකක් භාණ්ඩ වෙළඳපොළ. අනිත් එක ශ්‍රම වෙළඳපොළ. ලෝකෙට අපිට භාණ්ඩ විකුණන්න පුළුවන්. ලෝකේ ශ්‍රමයක් වෙළඳපොළක් හැටියට තිබෙනවද? අඩුම තරම අපි ලෝකේ නව වර්ධනය වෙන ශ්‍රම වෙළඳපොළ පිළිබඳ අපිට පරීක්ෂණයක් තිබුණාද? අපි අදත් ලෝකේ අත්පත් කරන දේ ශ්‍රම වෙළඳපොළ මොකක්ද? ගෘහ සේවය, එහෙම නැත්නම් මේසන් වැඩ, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රීෂියන් වැඩ, මේ වගේ ඉතාමත් ලාභ ශ්‍රම වෙළඳපොළක් අපි අත්පත් කරගෙන තිබෙනවා. අද ඉන්දියාව ලෝකයේ ශ්‍රම වෙළඳපොළෙන් විශාල ලෙස අත්පත් කරගෙන තියෙන මොකද්ද? IT ශාස්ත්‍රය. අද ලෝකේ ප්‍රධානම මුදුකාංග සමාගම් වල ඉහළම නිලයන් Google එකේ සිට
ඉහළම තනතුරු දරන්නේ ඉන්දියානුව. ඒයි. ඔවුන් දැනගත්තා මේ යුගයේ වෙනකොට ලෝකේ වෙළඳපොළ මොකක්ද කියලා. ඒ ලෝකයේ වෙළඳපොළට අවශ්‍ය වෙන ශ්‍රමිකයා ඉන්දියාව තමන්ගේ රාජ්‍ය නිර්මාණය කරගන්න උ සමත් වුණා. අපි අද ලෝකයේ ශ්‍රම වෙළඳපොළ විශාල පංගුවක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසුලනකොට අපි තොරතුරු තාක්ෂණ විෂය A level වලට උගන්වන්න පටන් ගත්තේ 2014. ඉතින් තොරතුරු තාක්ෂණ පිළ මහා විප්ලවයන් ගැන කතා වෙන්නේ 60 දශකයේ 70 දශකයේ. තොරතුරු තාක්ෂණ මහා විප්ලවයන් ගැන කතා වෙන්නේ. අපි තොරතුරු තාක්ෂණයේ පාසල් විසිත ඇතුළු කරන්නේ 2014. මොන පාලකයද මේගොල්ලෝ? ඒකම මහන්නේ. එනිසා මේ පාලකයන්ට තිබෙන්නේ රට පිළිබඳව හෝ රටේ අනාගතය පිළිබඳව හෝ ජනතාව හෝ ජනතාවගේ අනාගතය පිළිබඳ දැක්මක් නෙවෙයි. වමනාව. උන් තියෙන්නේ මොකද්ද? අවුරුදු 5ක් හිටිය සූදු ගැහුවා වගේ සල්ලි හම්බ කරගත්ත කේ සූදුවක්. මේ නිකන් අර බූරු පොලේ වාඩි වෙන මිනිස්සු ටිකක් වගේ. ඒ වෙලාවේ වාඩි වෙන, ඒ වෙලාවේ ගහනවා, ඒ වෙලාවේ යනවා. ඉතින් මේමනේ කරේ රට. මේ අවුරුදු 70ක් මේ රට ගෙනිච්ච සූදු පොලක් වගේ. ඒ වෙලාවේ වාඩි වෙනවා, ඒ ගලාව ඔට්ටු අල්ලනවා, ඒ වෙලාවේ කීයක් හරි හොයාගන්න try කරන එක. මේ රට දිගු කාලන ආර්ථික උපාය මාර්ග මේ පාලක ගෙනිච්චේ නැහැ. ගෙනියන්න ඕන කමක් නැහැ. මොකද ඒගොල්ලෝ දේශපාලන බිස්නස් එකක්. එයා වාඩි වෙන ආදායමක් හොයන්න. එයා වාඩි වෙන හම්බ කරන්න. එයා වාඩි වෙන පුතාට අනාගතයක් හදලා දෙන්න. ඒක ඇත්ත කතාව. ඉතින් මේ දේශපාලකයන්ගෙන් අපි නිකන් අර ඉබ්බන්ගෙන් පිහාට ඉල්ලනවා වගේ තමයි දිගු කාලන ආර්ථික සැලසුම් රට ගොඩනැගීම් පිළිබඳ මහා උත්තුංග වැකි කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. මේගොල්ලෝ බිස්නස් කාර්යය ටිකක්, මංකොල්ල කාර්යය ටිකක් මහජනක දීපල වරකම් කරපු. මංකොල්ල කාර්යය ඔක්කොම හිටපු හැම නායකයම මතකද බලන්න. හිටපු හැම ජනාධිපතිවරයා මෙතේ ජීවිතුන් අතර ඉන්න. අභියෝග කරනවා. මේ වෙලාවේ ජීවිතුන් අතර ඉන්න හැම ජනාධිපතිවරයාම මේ වෙලාවේ ජීවිතුන් අතර ඉන්න හැම හිටපු අගමැතිවරයාම ඔව් වංචාවලට හවුල් වෙලා තිබෙනවා. ඉතින් රටේ ජනාධිපතිවරු අගමැතිවරු හොරකම් කරනවනේ. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන ආර්ථික සැලසුම්. ඒ නිසා තවදුරටත් මේ පාලකයන්ගෙන් එවැනි දිගු කාලන ආර්ථික උපාය මාර්ග බලාපොරොත්තු වෙන්න එපා. වර්තමානයේ මෙවන මේ ඩොලරේ කඩාවැටෙන්න හේතුව 1967 වෙනි කුඩුත් ආර්ථික වෙනසක් වෙනවා. මම කරුණු කීපයක් ඔබට කිව්වා. එකක් අපේ විදේශී වෙළඳපොළ ඇකිලීම, දෙක අපේ නිෂ්පාදනයේ කඩාවැටීම, තුන අපිට ඩොලර් උත්පාදනය කරලා ද ආයතන ටික අපි විකුණා දැමීම, හතර ලාභයේ ලුපෙන ආදන විදේශ සමගමිත විකිණීම හරහා අපේ ලාභය උන් ඩොලර් ලෙස ගෙන යාම. මේ ආදි කරුණු කීපය තමයි මේ සමස්තය තමයි මේ ඩොලරේ කඩාවැටීමට මේ ඩොලරයට සාපේක්ෂ රුපියල කඩාවැටෙන්න බලපාලා තිබෙන්නේ. ක්‍රමයෙන් හරහා බහන්න ආනයනය විශාල ලෙස වැඩි වුණා. ඒදි විශාල බලපෑමක් වුණාද ඔබතුමා කියන කාරණා හතර තමයි. විශේෂයෙන් මෙහෙම දැන් ලෝකයේ මේ සංවෘත විවෘත කියලා දෙකක් ඇත්තටම නැති තරම්. අර ලෝකයේ වෙළඳපොළක් තිබෙනවා. ඒතකොට ලෝකයේ හැම රටක්ම මේ වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙනවා. ඒතකොට හැම රටක්ම මේ වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙනකොට තමන්ගේ නිෂ්පාදනයන් සඳහා ආරක්ෂණ පියවරයන් සහිතව ඒ වෙළඳපොලේ පංගුවක් අත්පත් කර ගැනීම සඳහා බැඳියත් වෙනවා. දැන් මේ නිකන් හදලා තියෙන එකක් විවෘත අනිත් එක නිකන් වහන එක. එතකොට ඒගොල්ලෝ අරින එකේ ජවිපේ වහන එකේ. එතකොට කට්ටිය කියනවා එහෙනම් මේ විවෘත කරන එක තමයි හොඳ වහන එක නරකයි. ඒ වහපුත් කාලයක් තිබුණ 70 ඉඳන් 77 වෙනකම්. ඒක නෙවෙයි ලෝකයේ දැන්. මම කලින්ම කිව්ව එකයි ලෝකයේ වෙළඳපොලෙන් සම්බන්ධ වෙලා තිබෙනවා. සම්බන්ධ වෙලා තිබෙන ලෝකයේ වෙළඳපොලෙන් අපි කාටවත් ඒකේ පිටමං වෙලා ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න ඕනෙත් නේ. අපි මොකද්ද වෙන්න ඕන? වෙළඳපොලත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. වෙළඳපොලත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඊටමත් හොඳ ශක්තිමත් ආරක්ෂණ පියවරයන් ඕන අපේ නිෂ්පාදනය වර්ධනය කරගන්න. තව අපිට පියවරයන් ඕන ලෝක වෙළඳපොලේ පංගුවක් අත්පත් කරගන්න. තව අපිට පියවරයන් ඕන අපි සියල්ල නිෂ්පාදනය කරන්න නැතුව යම් බහන්න ප්‍රමාණයක් ආනයනය කරන්න. ඒක තමයි වෙළඳපොල දැන්. ඉතින් ලෝකයේ විවෘත ඔක්කොම තමයි කරන්නේ. ඉන්දියාවට ගිහලා බලන්න, චීනයට ගිහලා බලන්න, එක්සත් ජනපදයට ගිහලා බලන්න. මේ කිසි රාජ්‍යයක් මේ විදියට මේ විදියට වෙළඳපොළ විවෘත කළා ඕන දෙයක් ගැන කොහුලඬු ගේන්න, සරුංගල් ගේන්න, විසක් කුඩු ගේන්න මේම වෙළඳපොළ විවෘත කළා නෑ ලෝකේ කොහෙවත්. මතක තබා ගන්න. ඒ නිසා මේක විවෘත නෙමෙයි මේක කොල්ලකාරයි විවෘත ආර්ථික ක්‍රමය. ඉතින් මේක අර විවෘත කියන එකට නිකන් හදලා තියෙනවනේ විවෘත එක හොඳයි සංවෘත එක නරකයි ඒ ලෙබල් එක යන්න ඕනේ. ලෝකයේ වෙළඳපොළක් තියෙනවා. ඒ ලෝක වෙළඳපොලේ පංගුවක් අත්පත් කරගන්නත් අපේ නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීමත් ආරක්ෂණ පියවර තමයි අපේ ගන්න කළ යුතු වන්නේ. දැන් අපි දැක්කා ගොමෙතුමා දැන් ගිය දවස්වල ඊයේත් අපි දැක්කා මේ කියනවා මේක මේ අපේ දැන් මේ රජයේ තියෙන ආර්ථිකමය ප්‍රතිපත්ති වල වරදක් නෙමෙයි පහුගිය රජය ගත්ත ණයබර නිසායි මේ ආර්ථික කඩාවැටලා තියෙන්නේ කියලා. මොකද ඒගොල්ලන්ගේ වරදක් නැහැ කියලා තමයි කියන්නේ. $1 බිලියන 4ක ණය වාරිකයක් ගෙවිය යුතු තිබෙනවා වාර්ෂිකව. ඒකට මේක බලපෑමක් ඇති කරලා තිබෙනවා. ඒක හරි. ඊළඟ $1 බිලියන 20ක් අපිට අවශ්‍ය වෙන භාණ්ඩ ආනයනය කරන්න. හරිද? ඒතර මේ සමස්තයේ ප්‍රතිඵලයක්. දැන් හැමදාමත් ඔහොම තමයි වෙන්නේ. පවතින ආණ්ඩු හිටපු ආණ්ඩුවට බයින. හිටපු ආණ්ඩු ඊට කලින් හිටපු ආණ්ඩුවට බයින. හැබැයි ආයෙ බලපුවම මොකද වෙලා තියෙන්නේ? මේ ඔක්කොම තමයි ආණ්ඩු කරලා තියෙන්නේ. දැන් මේ ආණ්ඩුව ගත්තත් පරණ ආණ්ඩු ගොඩක් අය ඉන්නවා. පැරණි ආණ්ඩුව ගත්තත් මේ ආණ්ඩු ගොඩක් අය හිටියා. ඔකනේ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ එක කණ්ඩායමක් ආණ්ඩු කරමින් යනවා. එයාට මෙයාට බෝලෙ තල්ලු කරනවා නේ.
එක වෙලාවට එක්කෙනෙක් ගෝල් එකක් ගන්නවා, තව වෙලාවට තව කෙනෙක් ගෝල් එකක් ගන්නවා. ජනතාව හිතනවා මැච් එක දිනුම් කියලා. මැච් එක දිනලා නැහැ. වෙලා තියෙන දේ මොකද්ද? සම්පූර්ණම ජනතාවත් රටේ පරාජයට පත් කරලා තිබෙන්නේ. ඒ නිසා මේක අර ණයවල යම් බලපෑමක් තියෙන එක ඇත්ත. හැබැයි ආපහු වෙලා බැලුවොත් මොකද වෙලා තියෙන්නේ? 2015 ඉඳන් මේ දක්වා මේ අවුරුදු 3මාරටත් ඒ හා සමානම ණය ප්‍රමාණයක් අරන් තිබෙනවා. ඒතර රනිල් වික්‍රමසිංහ මේ අර්බුදයේ ප්‍රතිඵල ණය නම් ඔය ආර්ථික සැලැස්මක් හදන්න බෑ ණය සීමා කරගන්න. හැබැයි ණය සීමා කරගන්න බැරි වෙලා තියෙනවා. ණය වර්ධන කරන් තිබෙනවා. නා රනිල් වික්‍රමසිංහත් ඒ අර්බුදයේම තමයි ගමන් කරමින් තිබෙන්නේ. ඊළඟ පාලකයට අවිල කියන්න පුළුවන් ආයේ නේද? රනිල් වික්‍රමසිංහ විශාල ණය කොන්දක් ගොඩ ගැහුවා. ඒක තමයි මේකේ ප්‍රශ්නේ කියන්නේ. කොහොම වුණත් ඔබ යම්කිසි සංවිධානයක් මතු කරලා දුන්නා අපේ රටේ මේ දල වෙළඳ ශේෂයක් තිබ්බ දිනයක් ගැන. එදා තිබ්බේ ආනයනය සීමා කිරීම තමයි. එදා තිබ්බේ. මං අහන්නේ ඔබතුමාගෙන් වර්තමානයේ ඉල්ලුමට අවශ්‍ය විදියට මේ සැපයුම කරන්නේ ආනයනී කියන කොටස ඇතුළේ. ඉල්ලුමට අවශ්‍ය කරන ප්‍රමාණයද මේ සපයන්නේ, ගෙන්නන්නේ. ඇත්තට මෙහෙමයි. ඒ කියන්නේ ගොඩාක් මේ ගෙන්වීම සඳහා සම්බන්ධ වී තිබෙන්නේ මේ පෞද්ගලික සමාගම්නේ. පෞද්ගලික සමාගම්. ඒතර ඒ සමාගම් හිතු මතේ ආනයනය කරන්නේ නැහැ. ඒ සමාගම් ආනයනය කරන්නේ තමන්ට වෙළඳ පොලේ සාර්ථකත්වයක් ලබාගත හැකි කියලා විශ්වාස කරන ප්‍රමාණයට. මොකද පෞද්ගලිකුන් ලාභ ලබන්න අපේක්ෂාවෙන් වෙළඳ පොලට උන් සම්බන්ධ වී තිබෙන්නේ. ඒ නිසා අපිට මහා අතිරික්තයක් ගෙනත් තියෙනවා කියලා අපිට තැනකට යන්න බෑ. හැබැයි අපේ ප්‍රශ්නයක් තිබෙනවා 1977න් පස්සේ අපේ මේ පරිභෝජනවාදී ස්වභාවය ඇතිවෙච්ච වෙනස්කමක් ඇති කර තිබෙනවා. කියන්නේ යම් ප්‍රමාණයකට අපේ සමාජයේ යම් අධිපරිභෝජනවාදී මානසිකත්වයක් ගොඩනගා තිබෙනවා. තමන්ගේ තනතුර මනින්න වටිනාම ෂර්ට් එක තියෙන්න ඕන වගේ. තමන්ගේ හයිය පෙන්වන්න ලොකු කාර් එකක් තියෙන්න ඕන වගේ යම් අධිපරිභෝජනවාදී මානසිකත්වයකට මේ සමාජය ගොඩනගා. ඒක තමයි ධනවාදී. මොකද මිනිහා පරිභෝජනවාදී මොකද එහෙම නැතුව ධනවාදයට ආදායම් උත්පාදනය කරන ලාභ උත්පාදනය කරන්න බෑ. ලාභ උත්පාදනය කළ හැකි වන්නේ සමාජය අධිපරිභෝජනවාදයට කැඳවීම. ඕන් කරන නිෂ්පාදනය මිලදී ගන්න ඕන. ඉතින් සමාජයේ යම් ප්‍රමාණයකට අධිපරිභෝජනවාදී මානසිකත්වයක් කරා ගමන් කරමිට ඒක යම් ප්‍රමාණයකට මේකට බලපෑමක් ඇති කරලා තිබෙනවා. ඒ වගේම මේ යකඩ සහ වාණේ නිෂ්පාදන ප්‍රමාණය අපිට පේනවා රට පුරා ගියම් කොපමණ කොටසක් ගෙනලා තැම්පත් කරගෙන ඉන්නවද කියන්නේ. ඒ වගේම සුපිරි වෙළඳසැල් වලට ගියාම මේ සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන දේවල්මද මේ තියෙන්නේ කියලාත් හිතෙනවා. ටික දෙනෙකුට සීමා සහිත භාණ්ඩ. ඒ වගේම හිටි ගමන් විශාල ලාභාංශ දීලා අලෙවි කරනවා. බැලුවම කල්ලිකුත් වෙන්න ඕන්න මෙන්න. මං අහන්නේ මේ මට දැනී යනවා නිදහස් ක්‍රමයේ ඇතුලේ ඕඩ තරම් ගෙනල්ලා තියාගෙන ඉන්න සමහරව කල් තියාගන්න පුළුවන් ඒව ගෙනල්ලා තියෙනවා. අනිත් ඒවත් ඒ ASCII ඇවිල්ලා තිබිලා කාලයකට පස්සේ මේ නෑ අපේ රටක භාණ්ඩ සීමා කිරීමකට අපි ආයුතු නැහැ. ඒ කියන්නේ භාණ්ඩ සීමා කිරීම කියන එක හොඳ සාධකයක් නෙවෙයි. හැබැයි අපි මේ අධිපරිභෝජනවාදීන් ජනතාව මුදවා ගන්නේ කොහොමද කියන එක ගැන අපි සැලකිල්ලක් කරන්න ඕනකම තියෙන එක. දෙක අපි ආනයනයන්ට ඒ කියන්නේ වෙළඳ පොලේ භාණ්ඩ නෙවෙයි. නමුත් ආනයන්ගේ යම් සීමාකාරී සාධක ප්‍රමාණයක් අපි අනුගමනය කළ යුතු තිබෙනවා. ඒ ඕනෑම රටක් ඔහි ඕනෑම ප්‍රමාණයකට ඕනෑම දෙයක් ආනයනය කිරීම සඳහා විවෘත කරලා නැහැ. ඒ හැම රටක්ම ආනයනයන් සීමා කිරීම සඳහා විවිධ සෙස් බදු, රේගු බදු, විවිධ බදු හරහා ඒ ආනයන සීමා කරලා තිබෙන නිසා අපිත් ආනයන සීමා කළ යුතු තිබෙනවා. නමුත් දැන් අයවැයේකනේ ඔයගොල්ලන්ට මතක නම් අයවැයේකනේ ඔහු කිව්වා වරාය සහ රේගු බදු අපි දැන් භාණ්ඩ 1000කට වඩා වැඩි ප්‍රමාණයක් අයින් කරලා තියෙනවා. ඉදිරි වසර 3 ඇතුළත ලංකාව සියලුම භාණ්ඩ වරාය බදු වලින් ඉවත් කරනවා කියලා අයවැයේල කෙනෙක් කිව්වා. ඒ කියන්නේ මොකක්ද? දැන් අපි දන්නවා අපේ රට කුඩා රටක්. අපි නිෂ්පාදනය කුඩා ප්‍රමාණයක්. ඒ නිසා අපේ භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය වළක්වන්න බැරි විදිහට වැඩි. ඒතර චීනයේ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. දැවැන්ත කර්මාන්තවල දැවැන්ත නූතන තාක්ෂණය යොදලා නිෂ්පාදනය කරනවා. ඒ නිසා ඔවුන්ගේ භාණ්ඩය සඳහා නිෂ්පාදන පිරිවැය අඩුයි. ඒතර නිෂ්පාදන පිරිවැය අඩු භාණ්ඩයක් අපේ රටට ආවොත් අපේ නිෂ්පාදන පිරිවැය වැඩි භාණ්ඩය නිෂ්පාදනය කඩා වැටෙනවා. ඒ නිසා තමයි අපි කරන්නේ විවිධ බදු පැනවීම හරහා ඒගොල්ලන්ගේ නිෂ්පාදන පිරිවැය භාණ්ඩ අපේ රටට එනකොට අපි අපේ නිෂ්පාදනයට වඩා උඩින් තියෙනවා. ඒකට අපිට බදු පද්ධතියක් අනුගම එන්න අපි හිතනවා මේ වෙළඳ පොලේ ඇති වී තිබෙන විකෘති ඔබ කියන විකෘතිය පාලනය කරන්න බදු ප්‍රතිපත්ති සහ අපේ රටේ නිෂ්පාදනයන් ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් ආරක්ෂණ පියවරයන්ට අපි ආයුතුයි. ඔබතුමා මේ කොටස අගදී හරි කීම ගැන මම සතුටු වෙනවා. ඔබතුමා දේශපාලන ජීවිතේ ටිකක් පියක් තියෙන වගේ දැනෙනවා. ඔබතුමා කැමති නෑ. දැන් මම කියන්නේ මේ වගේ තත්වයක් විශේෂ තත්වයක් ඇතුලේ
ආනයනේ සීමා කළ ටිකක් අපි විසින් කැපීමක් කළ යුතුයි කියන බව. නෑ. ඔබ මම කියන්නේ ඒක පළමු කොට කපරන්න ජනතාවද? දැන් රටට කියන්න ඕන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට උන් කී දෙනෙක් කරන් ගියාද කියලා. ඔයගොල්ලෝ අහන්න. දේශපාලකයෝ කී දෙනෙක් ගියාද? මාධ්‍යවේදීන් කී දෙනෙක් ගියාද? මොනවද වියදම් කරන්නේ ඩොලර් වලින්? හරිද? අද ඔයගොල්ලෝ එයාපෝට් එකේ හොල බලන ඇමතිවරු කීයක් ඉන්නවද කියලා රට? මේ ඇමතිවරු මේ ඉන්නේ අමාත්‍ය මණ්ඩලයේ විශාල ප්‍රමාණයක් නිරන්තරයෙන් විදේශගත වෙනවා. අමාත්‍යන් සල්ලි වලින්. ගලාගෙන එන ඩොලර්. ඒ ජනාධිපතිවරයා යනකොට පරිවාර සේනාවක් කරගෙන යනවා. අගමැතිවරයාට පරිවාර සේනාවක් කරගෙන එනවා. ඇමතිවරු රිසිසේ මහජන මුදල් නාස්ති කරමින් විදේශගත වෙනවා. ජනතාවට කියනවා ඔයගොල්ලෝ චුට්ටක් මේක කපන්න මේක කපන්න. එහෙම කියන එක වැරදි. නිසා පළමු කොටම විදේශීය මුදල් ඒ කියන්නේ ඩොලර් එළියට ඇදගෙන යාම සඳහා මේ දේශපාලන විශේෂ ආණ්ඩුව කරමින් තියෙන කටයුතු සීමා කරන්න. අන්නේ සීමා කරලා කිව්වොත් දැන් මේ අරබුදේ ජනතාවටත් යම් කාර්යයක් කරන්න තියෙනවා. අපි මේ කාර්ය කරලා තියෙනවා කිව්වොත් හරියි. හැබැයි ඇමතිවරු ජනතාවට කියනවා මොකද්ද මේ ව්‍යාපාරික නොවන භාණ්ඩයක් සඳහා ගේනවා නම් මේ වාහන ආනයන කරනවා නම් 100ක් LC එක ඕපන් කරන්න බලෙන් මුදල බඳින්න කියලා. හැබැයි ඇමතිවරු ලක්ෂ 80 වාහන ගෙනාවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වාහන දෙකක් ගෙනාවා ලක්ෂ 5900යි. ලක්ෂ 5900 කාර් දෙක. ඒ කාර් දෙකට සල්ලි අරන් ඩොලර් එළියට. ඉතින් ඇමතිවරු දේශපාලකයන් ඒ කණ්ඩායම රිසිසේ තමන්ගේ සුඛ විහරණ සහිත ජීවිත ගත කිරීම වෙනුවෙන් ඩොලර් වියදම් කරලා ජනතාවට කියන ටයිපෙටි බෑ. ඒක සාධාරණයි. රටක් හැටියට ඔක්කොම ලෑස්ති නම් ඒකට ජනතාව ලෑස්ති වෙන්න ඕන. හැබැයි නායකයෝ කරන්න පුළුවන් ඔක්කොම විනාශ කරලා ජනතාවට විතරක් කියන එක සාධාරණ නෑ. දැන් සීමා කම්මලට එන්න කියලා. අනේ ඒ වෙලාව උගේ ප්‍රකාශය පොඩ්ඩක් කේන්තියේ නැත්තක් කිව්වා. අර විදියට දාපු ගමන් කේන්ති කියලා ඇත්ත කිව්වා. දැන් මොනවද අපි කියන්නේ මේ දේශපාලනයේ සැබෑ තත්ත්වයේ ජනතාවට ඔබතුමාලා හරි පැහැදිලි කරන්න. අපිට කැපෙන්න ඕන කැපෙන්න යුතුයි කියන්නේ. ඒක හරි. ඒක කරන්න ඕන. ආනේනිදි මේ අසීමිතල මේ ගේන දේවල් මම හිතනවා අපේ රටකට ඔරොත්තු නොදෙන තරම් කියලා. අනිවාර්යයෙන්. ඒක පටන් ගන්න රුටින්. එක අමාත්‍යංශ ගිහිල්ලා බලන්න. එක අමාත්‍යංශ පුටුවක් තියෙනවා එක ඇමති කාර්යාලය පුටුවක් තියෙනවා ලංකාවේ නිෂ්පාදනය කරපු. එළපු කාපට් එක තියෙනවා ලංකාවේ නිෂ්පාදනය කරපු. දාපු දොරෙද්ද තියෙනවා ලංකාවේ නිෂ්පාදනය කරපු. ඇමතිවරයා ලියන පෑන තියෙනවද ලංකාවේ නිෂ්පාදනය කරපු. ලියන මේසෙ තියෙනවා ලංකාවේ නිෂ්පාදනය කිසිවක් නැහැ. යන වාහනේ සිට මේ ගහන තෙල් වලට සියල්ල ආනයනය කරන සුඛ විහරණ ජීවිතයක් ගත කරලා ජනතාවට කියන එක සාධාරණයි. ඒ වගේම මේ ඔබතුමා කතා කරා අපේ තියෙන ඩොලරුත් ලංකාවට එන්නේ නැහැ කියලා විදේශේ. ඇත්ත. ඉස්සර කාලේ මට මතකයි ඔය කිව්ව 70 ගණන් වලදී ඩොලර් ගේනකොටත් එයාට පොඩි පොලියක් වෙනම ඉතුරු දුන්නා. දිරිගැන්වීම තමයි. දැන් අද වෙනකොට මංගල සමරවීර මංගල සූත්‍රයේ යටතේ එහෙ උපයන මුදල් වලට ගෙනවොත් ඒකටත් පොඩි ගන්න. මේකයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ආණ්ඩුව දැන් අර කියමනක් තියෙනවා මේ ආණ්ඩුව මුදල් එකතු කරන්න දක්ෂයි. මුදල් එකතු කරන්න දක්ෂයි. වියදම් කරන්න දක්ෂයි. වියදම් කරන්නේ Tamanට ඕන විදිහට. ඒ නිසා මුදලක් එකතු කරගන්න හදන්නේ කොතනද? හැමතැනටම බදු ගන්න. ඒ නිසා පසුගිය අයවැයේදී යෝජනා කරා යම් ඒ කියන්නේ කුඩා ප්‍රමාණයක් නෙවෙයි යම් ඉහළ මුදල් ප්‍රමාණයක් මට හරියටම ඉලක්කම් මතක නැහැ. යම් ඉහළ මුදල් ප්‍රමාණයක් ගේනවා නම් ඒකට යම් බද්දක් පැනවීම පිළිබඳව ආණ්ඩුව යෝජනාවක් ඉදිරිපත් කළා බද්ද පනවලා තියෙනවා. එතකොට විදේශීය මුදල් කැඳවීම සඳහා දරන ප්‍රයත්නයක් වෙනුවට ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන විදේශී මුදල් කැඳවන එක බාධා කිරීම සඳහා ප්‍රතිපත්තියක තමයි ආණ්ඩුව ඉන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව කල්පනා කරේ මේක නෙවෙයි මේ වෙලාවේ. එතනුත් කීයක් හරි ගහ ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ හොයන්න දක්ෂයි, වියදම් කරන්න දක්ෂයි. ආණ්ඩුව කියන කතාව කොහොමද අපේ රටවල විදේශී නෙවෙයි අලක් අනිත් ඒක බලපාලා තියෙනවා. ඕන කියන්නේ උපක්‍රමයේ බාධා කරන දේ මුදල් වලට මං කියන්නේ ඉස්සලම මේක බොරුවක් නේ. මම මේ රවුම් අගේ කියන්නම්. 2018 ජනවාරි 2 යුරෝ එකක් 184යි. අද යුරෝ එකක් 198යි. එන යුරෝට සාපේක්ෂව අපි කඩා වැටලා. දෙක ජපාන් යෙන් එකක් 1.36යි 2018 ජනවාරි 2 අද 1.49යි. ඕස්ට්‍රේලියානු ඩොලර් එකක් 120යි අද 122.50යි. එදා මම මේ ජනවාරි මාසේ දෙක ගන්නේ බංග්ලාදේශ ටකා මුදල් දෙකක් රුපියල් 1.85යි අද රුපියල් 2යි. බ්‍රිතාන්‍ය පවුන්ඩ් එකක් මොකද මේක විශාල සාකච්ඡාවක් වෙන මේ යුරෝපා සංගමයෙන්
බ්‍රිතාන්‍ය වෙන්වීම හරහා ඒ ඇතිවෙච්ච තත්වය මේකට යම් බලපෑමක් ඇති කරලා තියෙන විවාදයක් තියෙන නිසා අතර පවුමත් යුරෝවත් යම් ප්‍රමාණයක කඩා වැටෙමින් තිබෙනවා. හැබැයි කඩා වැටෙන මුදලකට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමට අපි ජනවාරි මාසයේ ගෙව්වේ 207යි අද 222.90යි. චීන යුවාන් එකට අපි ගෙව්වේ 23.60යි අද 24.55යි. සිංගප්පූරු ඩොලර් එකකට ගෙව්වා අපි 118යි අද 123.16යි. ඒක මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා මේ ආණ්ඩුවේ හැම වෙලාවෙම මේ මම දැක්කේ තව ඇමතිවරයෙක් කියලා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා. කවුද මේ කබීර් රසීම්ද කොල්ල කියලා තිබුණේ? ජාත්‍යන්තර කුමන්ත්‍රණය. මේ ජාත්‍යන්තර මුදල් ලේකකවල ප්‍රශ්න. මේ බොරු. හොඳයි. මේ වෙලාව තියෙන්නේ අපේ රටටම මොකද යම් බලපෑමක් පිළිගන්න ඕන ඩොලරේ ස්ථාවර වීම සඳහා ඇතිවෙච්ච යම් බලපෑමක් තිබෙනවා. නමුත් මේ අර්බුදය අපිම විසින් කැඳවා ගන්නා ලද අපේම ආර්ථික ප්‍රතිපත්තිය වැරද්ද විසින් ඇති කළ ලද අර්බුදය. ඉතින් ඒ අර්බුදයට විසඳුම් සොයාගත්තේ අපේම උපාය මාර්ගයක් අනුව විතරයි. අනෙක් රාජ්‍යයන් කරන්නේ මොකක්ද පිළිබඳව අපි සොයා බලක වෙනම දෙයක්. නමුත් අපි කළ යුතු වන්නේ මා කලින් කියපු ක්‍රියාමාර්ග වලට අපි අවතීර්ණ වී තිබෙනවා. ඒ අර වෙන විකල්ප ක්‍රියාමාර්ගයක් මේක නැවතවද පෙන්වන්න කරන්නේ. මේ විස්තරයක් සමහරේ ඉන්න සාමාජික ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඔබතුමා මේක කොහොමද දකින්නේ? නෑ විශේෂයෙන්ම ව්‍යවස්ථා සභාව පත් කළ තිබෙන අවුරුදු 3කට ඒතේ උන්ගේ කාලය ඉක්මවා ගිහිල්ලා තිබෙනවා. ඒතර මේ ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් පත් කිරීම සඳහා ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය අනුව ඉතා ඉක්මනින් මේ පුරපාඩු පිරිවිය යුතු තිබෙනවා. නීතිඥවරයෙක් මාදත් මේකක් තියලා අර විශේෂ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව පොලිතොක්කු කියලා නීතිඥවරයෙක් මේ ප්‍රකාශ කළා ජනතා විමුක්ති කරන ගෙනියන්නේ මේක දෙපිටි පිළවතක් බලයක් නැති අකමැතිට බලයක් ලබා දීමයි ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු එයාට කතා කරලා කිව්වා මේකේ තියෙන අර හැංගිච්ච කරුණු ගැන ජනතාවට හෙළි කරන්න එපා කියන එකක් තමයි මම අත ලොකු විවාදයකට පැටලෙලා ඇසි නෑ. මොකද මානසික ආබාධ වලට ව්‍යවස්ථාවෙන් විසඳුම හොයන්න බෑ එක. දෙක ජනතා විමුක්තිය කිසිවෙක් කතා කොට නෑ മന്ത്രിවරු. ඒකම වගකීමෙන් කියන. තුන විශ්වවිද්‍යාලයේ සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණට ආපු වෙලාවේදී අපි ශ්‍රේෂ්ඨාධිකරණදී විවස්ථාමය ලෙස පෙනී ඉන්නවා. විවස්ථාමය කරුණු. මොකද විවස්ථාව සම්මත කර ගැනීමේදී ඒ විවස්ථාව සම්මත කරගත යුතු නිසි ක්‍රියාපටිපාටියට සම්මත කර ගැනීම සඳහා අපි දායකත්වය ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාලයේ සංශෝධනයේ සමහර වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. 3-2 පමණක් ප්‍රමාණවත් කියන එක අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දෙනවා. ඇයි මේ පෙන්වා දෙන්නේ එක? ඒක විවස්ථාමය ක්‍රියාවලිය. මොකද විවස්ථාවේ සංශෝධනයක් ගෙනෙනවා නම් ඒ විවස්ථාවේ සංශෝධනයේ සිදුවී යුතුවන්නේ තිබෙන විවස්ථාවට අනුරූපී වන නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා කරුණු පෙන්වා දෙනවා. විවස්ථාමය අවශ්‍යතාවයක් නිසා මේක අපිට දැනෙන ආකාරයට අපිට පෙනෙන ආකාරයට මේ විදිහට තමයි සම්මත විය යුත්තේ කියලා. ඒක විවස්ථාමය කාර්යයක්. හැබැයි ඒ වගේම අපිට තමයි දේශපාලන කාර්යයක්. දේශපාලන කාර්යයද අපි විශ්වාස කරනවා විශ්වවිද්‍යාලයේ සංශෝධනය වඩාත් යෝග්‍ය පාර්ලිමේන්තුවේ 3-2ට අමතරව ජනමත විචාරණයක් ලබා දෙනවා නම් අපි කැමතියි. ඒ කැමැත්ත වෙන මොකක්ද නිසා නෙවෙයි මේ 225 පාර්ලිමේන්තුවේ 225 යම් යටි දේශපාලන වමනාවන් වෙනුවෙන් තමයි මේ විශ්වවිද්‍යාලයේ සංශෝධන දිහා බලන්නේ. ඒතර මේ 225ට පුළුවන් මේක બ્લોක් කරන්න. හැබැයි ඊට වඩා යෝග්‍යයි මේක ජනතාවගේ ජනමත විසුමකට ලක් කරනවා නම්. එනිසා අපි දේශපාලනික ලෙස පෙනී හිටින්නේ මේකට ජනමත විචාරණකට යා යුතුයි කියන්නේ. විවස්ථාමය ලෙස පෙනී හිටින්නේ විවස්ථාවට අනුව සම්මත කර ගැනීම සඳහා අපි කරුණු ඉදිරිපත් කළා. ඒක ඒ විවස්ථාව ක්‍රියාවලිය. ඒ කියන්නේ විවස්ථාව සම්මත කරගත යුතු නොවන ක්‍රියාපටිපාටික සම්මත කරගන්න ඕන කියලා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා කියන්නේ නැහැ. අපි හැම පනතක ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපේ හැම පනතකදීම අපි ගිහිලා කියලා තියෙන්නේ විවස්ථාවට අනුරූපී වෙනවද මේක සම්මත කරගන්න. අපි ඒ කරුණු ඉදිරිපත් කළා තේ ශ්‍රේෂ්ඨාධිකරණ. මේ දේශපාලනයේදී අපි කියනවා වඩාත් යෝග්‍ය 3-2 වගේම ජනමත විචාරණය. 3-2 පාර්ලිමේන්තුවේ ඒතකොට ජනමත විචාරණයක් ලැබෙනවා නම් අපි විශ්වාස කරන මේකේ සමහර වගන් සදා ජනමත විචාරණයක් දෙවි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා අපි කියන්නේ පාර්ලිමේන්තුව දැන් මේක બ્લોක් කරන්න එපා. පාර්ලිමේන්තුවේ 3-2 මේක හිර කරන්න එපා. මොකද ඒගොල්ලන් තියෙන යටි දේශපාලන ගේම්. දැන් යටි දේශපාලන ගේම් වලට විශ්වවිද්‍යාල සංශෝධන පාර්ලිමේන්තුව හිර කරන්නේ නැතුව පාර්ලිමේන්තුවේ හැමදෙනාම උත්සාහ කරන්න ඕන දැන් විශ්වවිද්‍යාල සංශෝධන 3-2ක් දෙන්න. එයි විවෘත කරන්න ඕන ජනතාවට. ඒ නිසා වඩාත් යෝග්‍ය නේද කිසි කෙනෙක් මේක පාර්ලිමේන්තුවේ બ્લોක් කරන්න ඉඩ නොදී ජනතාවට හමුවට ගිහිල්ලා අපි හමු 20ද හොඳ නරකද අපි ලෑස්ති ජනමත විචාරණයට අපිට විශ්වාසයක් තිබෙනවා ජනතාවගේ අනුමැතියක මේක සම්මත කරගත හැකි වේවි කියලා. ඔබතුමා මේ පිළිතුරෙන් සඳහන් කරා 20යි 20 ජනාධිපති අපේක්ෂක වීමට බලාපොරොත්තු වෙන සිටින
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මානසික ආබාධයකින් සිටිනවාද යන්න ඒ ඔබගේ අර්ථකථනය. නෑ නෑ මම මේ කියන්නේ පොදු සාම්‍ය ගත්තොත් මම දන්නේ ඒක මම විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ මම මානසික ආබාධ පිළිබඳ විශේෂඥයෙක් නෙවෙයි. ඉතින් ඒක ඔබට යෝග්‍යයි. හරිද? එහෙම කෙනෙක් නෙවෙයි මම. කොහොම වුණත් මේ මම කියන්නේ මෙහෙමයි. මම හරි සරල කතාවක් කියන්නේ. ඒ කියන්නේ මානසික ආබාධ වලට විවස්ථාවෙන් උත්තර නැහැනේ. ඒක ඔබටත් අදාළයි. ඒක ඔබටත් අදාළයි. තව අයටත් අදාළයි. නේද? ඒකට මානසික ආබාධ වලට විවස්ථාවෙන් උත්තර නැහැ. ඉතින් ඒක හරි සරල කතාවක්. මානසික ආබාධ වලට තියෙන සෞඛ්‍යම උත්තර.